සරල සමීකරණයක් විසඳන්නේ කොහොමද කියන එක තමයි අපි අද අවසාන වශයෙන් ඉගෙන ගත්තේ. එතෙන්දී ඔයාලට මතක ඇති විගීය ප්‍රකාශනයක 14.2 අභ්‍යාසයේ අපි එදා ඒක අපි සෙනසුරාදා සාකච්ඡා කරමු පුතේ. ලබන සෙනසුරාදා පන්තියේදී අපි ඒක සාකච්ඡා කරමු. අද උදේට සමීකරණ පාඩම මම ඉදිරි කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ ඔයාලට අද. හරි. අපි සෙනසුරාදාට අර අභ්‍යාසයේ ගණන් ටික සාකච්ඡා කරමු. හරි. ගැටලු කිහිපයක් විසඳුවා එදා සරල සමීකරණයේ ගැටලු කිහිපයක් විසඳන්නේ කොහොමද කියලා අපි කතා කරා. එකතු කිරීමකින් සම්බන්ධලා ඉන්න නම් සරල සමීකරණයක් විසඳනකොට අපි දැනගෙන ඉන්න ඕනි මේ සරල සමීකරණයට සංඛ්‍යා සම්බන්ධ වෙලා තියෙන්නේ අඥාතයන්ට එක් එක් සංඛ්‍යා සම්බන්ධ වෙලා තියෙන්නේ කුමන ආකාරයෙන්ද කියලා අපි දැනගෙන ඉන්න ඕනි. එතකොට මේ සම්බන්ධ වෙලා තියෙන සංඛ්‍යා ටික ඉවත් කරන්න නම් අපි මොකද්ද කරන්න ඕනි? එතකොට එක් එක් ගණිත මේ සංඛ්‍යාව සම්බන්ධ වෙලා තියෙන ගණිත කර්මයට ප්‍රතිවිරුද්ධ ගණිත කර්මයේ භාවිතා කරලා ඒ එක් එක් සංඛ්‍යාව අපිට ඉවත් කරගන්න පුළුවන් වෙනවා. එතකොට අපි එදා ගැටලු කිහිපයක් විසඳුවා. මම අදත් දැන් ඔයාලට ආරම්භයක් විදිහට අද පාඩමට ගැටලු කිහිපයක් ලබා දෙනවා පුතේ. ඒ ගැටලු කිහිපය අපි ඉස්සෙල්ලම විසඳලා බලමු. ඒ ගැටලු කිහිපය අපි ඉස්සෙල්ලම විසඳලා බලමු. මේ බලන්න. 2x අඩු කිරීම 1 සමානයි 5. විසඳන්න කියලා ලියලා මේ ගණන් ටික හදන්න ඉක්මනට. ගණන් 5ක් විතර දෙන්නම් මම. පේනවද ගණන් දෙක? මේ ගණන් තුන පේනවද පුතේ? හරි. හදන්න ඉක්මනට. මේ ගණන් තුන හදන්න. මම තව ගණන් දෙකක් දෙන්නම්. මේ ගණන් තුන හදන්න ඉක්මනට. හොඳයි. හදලා ඉවරයි.
හතරවෙනි ගාන ඔය ගණන් පහ හදන්න. භාග අඩංගු සමීකරණක් තියෙනවා. වරහන් අඩංගු සමීකරණක් තියෙනවා. ගුණ කිරීම බෙදීම අඩංගු සමීකරණක් තියෙනවා. ඉක්මනට කරන්න බලන්න. ඔය ගණන් පහක් තියෙනවා. අපි ඊට පස්සේ යමු වීගීය භාග අඩංගු සරල සමීකරණයක් විසඳන්නේ කොහොමද කියන කොටසට. හදලා ඉවරයි කියලා මෙසේජ් එකක් දාන්න. හොඳයි. එක්කෙනෙක් ඉවරයි. හරි. තුන් දෙනයි. හතර දෙනෙක් ඉවරයි. හොඳයි. පස් දෙනෙක් ඉවරයි.
හරි. අපි බලමුද මේකේ ගණන් ටික හදන්නේ කොහොමද කියලා. හරි. පළවෙනි ගණන බලන්න පුතේ. හැමෝම හදලා ඇති 2x අඩු කිරීම 1 සමානයි 5. මේ සරල සමීකරණය විසඳනකොට මෙයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා අඩු කිරීම 1ක් සහ ගුණ කිරීම 2ක්. එතකොට මේ ගොඩනැගිලා තියෙන ආකාරය කියවන්නේ x දෙගුණයෙන් එකක් අඩු කළ විට 5ට සමානයි. x දෙගුණයෙන් එකක් අඩු කළ විට 5ට සමාන වෙයි. එතකොට මේකේ මුලින්ම එහෙමනම් අන්තිමටම කරපු දේ තමයි පළවෙනියටම ඉවත් කරන්න වෙන්නේ. අන්තිමටම සම්බන්ධ වෙච්ච එක්කෙනා තමයි අපිට මෙතෙන්දි පළවෙනියටම අවසන් ඉවත් කරගන්න වෙන්නේ මේ පැත්තේ. එහෙමනම් අඩු කිරීම එක අනිත් පැත්තට යනකොට අපි දන්නවා ඉවත් කරන්න නම් දෙපැත්තටම එක ගාන එකතු කරන්න වෙනවා. නා අඩු කිරීම එකක් අනිත් පැත්තට යද්දි එකතු කිරීම එකක් බවට පත් වෙනවා කියලා ඉතින් අපි කිව්වා ඒ සිද්ධ වෙන්නේ අර දෙපැත්තටම එක ගාන එකතු කරන නිසා. එතකොට 2x සමාන වෙනවා 5යි 1යි විකුණාම 6ට දෙපැත්තම දෙකෙන් බෙදුවහම x ලගය 3යි. ඔන්න පළවෙනි එකේ ලැබෙන පිළිතුර 3යි කියලා x යගේ. දෙවෙනි එක බලන්න 3x බෙදීම 2 එකතු කිරීම 4 සමානයි 16ට. මේකෙදි පුතේ බලන්න මේ සමීකරණය ගොඩනැගිලා තියෙන ආකාරය අපි ගත්තොත් x 3 ගුණය 2කින් බෙදා 4ක් එකතු කළ විට 16ට සමානයි කියලා කියන්නේ. x දෙකු මේ 3 ගුණය 2කින් බෙදලා 4ක් එකතු වුණාම 16ට සමානයි කියලා කියන්නේ. එහෙනම් මෙතෙන්දි මුලින්ම අපිට ඉවත් කරන්න වෙන්නේ අන්තිමටම සිද්ධ වෙච්ච ගණිත කර්මය. මොකක්ද අන්තිමටම සිද්ධ වුනේ? 4ක් එකතු කිරීම. එහෙනම් 4 එකතු වෙලා තියෙනවා නම් එකතු වෙලා තියෙන 4 ඉවත් කරන්න අපි මොකද්ද කරන්න ඕන? එකතු වෙලා තියෙන 4 ඉවත් කරන්න මොකද්ද අපි කරන්න ඕන? දෙපැත්තෙන්ම අඩු කරන්න වෙනවා 4 ගාන. 4 ගාන දෙපැත්තෙන්ම අඩු කරන්න වෙනවා. එහෙනම් 3x බෙදීම 2 මේ පැත්තෙන් 4ක් අඩු වුණාම බිඳුවයි. ඊළඟට 16 නුත් 4ක් අඩු කරන්න වෙනවා. එතකොට මේ ධන 4 අනිත් පැත්තට ඇදී ඍණ 4ක් වෙනවා කියන්නේ ඕකට. හරි? එතකොට 16න් 4ක් අඩු වුණාම 12 සමාන වෙනවා 3x බෙදීම 2ට. දැන් ඔයාලට පේනවා ඇති මෙතන x 3ෙන් ගුණ කරලා 2කින් බෙදලා තියෙන්නේ. x 3ෙන් ගුණ කරලා 2කින් බෙදලා. එහෙනම් මේ මෙතන තියෙන ගුණ කිරීමක් සහ බෙදීමක්. මේ දෙක ඉවත් කරන්න නම් මීට ප්‍රතිවිරුද්ධ ගණිත කර්ම භාවිතා කරන්න වෙනවා. එහෙනම් මේ යට ඉන්න එක්කෙනා අනිත් පැත්තට යද්දී අපි දන්නවා උඩට එන්නේ ගුණ කිරීමක් වෙනවා. මේ බෙදීම දෙක ඉවත් කරන්න ගුණ කරන්න වෙනවා දෙකෙන්. ගුණ කිරීම 3 ඉවත් කරන්න නම් බෙදන්න වෙනවා 3. එහෙනම් මේ 2න් 3 කියන භාගයේ පරස්පරය තමයි 3න් 2 කියලා කියන්නේ. මේ 2න් 3 කියන භාගයේ පරස්පරය තමයි 3න් 2 කියලා කියන්නේ. එහෙනම් 12 ගුණ කරනවම 3න් 2කින්. මේ භාගයේ පරස්පරයෙන් අනිත් පැත්තේ. පරස්පරයෙන් ගුණ කරනවා. එතකොට මට x තනි කරගන්න පුළුවන්. 3ට 3 1යි 12ට 3 4යි. 4 වරක් 2 පිළිතුර එනවා x 8යි කියලා. x ලගය 8යි. බලන්න ඊළඟ එක. තුන්වෙනි ගාන. 2 වාරයක් x ධන 3 සමානයි 3 වාරයක් x ඍණ 1. දැන් මෙතෙන්දි මුලින්ම අපි කරන්න වෙන්නේ වරහන් අඩංගු සරල සමීකරණ තියෙන්නේ. මුලින්ම අපි කරන්න ඕනේ පුතේ මෙතෙන්දි වරහන් ඉවත් කරගන්නේ. වරහන් ඉවත් කරන්න නම් අපි මොකද්ද කරන්න ඕනේ? වරහන් ඉවත් කරන්න නම් අපිට කරන්න වෙනවා මෙතෙන්දි මේ එළියේ ඉන්න එක් එක් සංඛ්‍යාවෙන් වරහන තුල වූ සියලුම පද ටික ගුණ කරගන්න. ඒ කියන්නේ වරහන් ඉවත් කරගන්න වෙනවා. වරහන් ඉවත් කරන්න තමයි එළියේ ඉන්න එක්කෙනාගෙන් ඇතුලේ තියෙන පද ටික ගුණ කරන්න වෙන්නේ අපිට. හරි. මෙතන ඉස්සෙල්ලම දෙකෙන් ගුණ කරමු. දෙවරක් x 2x ධන දෙවරක් 3 6 සමානයි 3 3 වරක් x 3x අඩු කිරීම 3 වරක් 1 3යි. දැන් බලන්න වීජීය පද දෙපැත්තෙම තියෙනවා. වීජීය ප්‍රකාශන දෙපැත්තෙම තියෙනවා. එතකොට අපි මෙතෙන්දි කරන්න ඕනි වීජීය සංකේත සහිත පද ටික එක පැත්තක තනි කරගන්න ඕන. වීජීය සංකේත සහිත පද ටික එක පැත්තක තනි කරගන්න ඕන. මෙතන තියෙනවා එක වීජීය පදයක් 2x. මෙතන තියෙනවා තවත් පදයක් 3x. එතකොට අපි මේ 2x සහ 3x එක පැත්තකට ගන්නකොට ඉතිරි සංඛ්‍යා එක පැත්තකට ගන්නවා. නියත පද ටික එක පැත්තකට ගන්නවා. බලන්න පුතේ මෙතෙන්දි 2x අනිත් පැත්තට ගෙනියන එකද කරන්න ඕනේ අපි 3x අනිත් පැත්තට ගෙනියන එකද කරන්න ඕනේ. අපි ඒක දෙකෙන් කොයි එකත් හරි. හැබැයි අපේ සුළු කිරීමේ පහසුව තමයි අපි හැම වෙලාවෙම බලන්න ඕනේ. සුළු කිරීමේ පහසුව තමයි අපි හැම වෙලාවෙම බලන්න ඕනේ. එහෙනම් 2x අපි අනිත් පැත්තට ගන්නවා. ඇයි? ඒකට හේතුව තමයි
අපි හැම වෙලාවෙම මේ දෙන්නගේ සුළු කරාට පස්සේ පිළිතුරු ධන ලැබෙන විදිහට තමයි සකස් කරගන්න ඕනේ. පිළිතුරු ධන ලැබෙන විදිහට. එhmenan මේ 2x අඩු සංගුණකයේ තියෙන එක්කෙනා තමයි අපි අනිත් පැත්තට ගෙනියන්නේ. අඩු සංගුණකයේ තියෙන එක්කෙනා අපි අනිත් පැත්තට ගෙනියන්නේ. එතකොට මේ ඍණ 3 අනිත් පැත්තට යනවා. ඍණ 3 අනිත් පැත්තට යනකොට 6 එකතු කිරීම 3 සමාන වෙනවා 3x අඩු කිරීම 2x වලට. මේ 2x අනිත් පැත්තට ඇද ඍණ 2x වෙනවා. දැන් බීජීය පද ටික එක පැත්තක තියෙනවා. සංඛ්‍යා ඍණ 3 අපි අනිත් පැත්තට ගන්න. එතකොට 6ට 3ක් එකතු වෙනවා. 6යි 3යි එකතු වුණාම 9 සමාන වෙනවා 3x වලින් 2x අඩු වුණාම x වලට. x ලාගේ 6යි කියලා ලැබෙනවා අපිට. ඊළඟට 4 වෙනි ගාන බලන්න. 4න් x ධන 2 එකතු කිරීම x ඍණ 4න් 2න් x ඍණ 4 4න් x ධන 2 එකතු කිරීම 2න් x ඍණ 4 සමානයි 3යි කියලා කියන්නේ. බලන්න මෙතන මේ සමීකරණය සරල සමීකරණය මේ සරල සමීකරණය පුතේ විසඳනකොට අපිට හරය ඉවත් කරගන්න පුළුවන්. මුලින්ම ඉවත් කරගන්න ඕනි හරය. හරය ඉවත් කරන්න අපි ඉගෙනගෙන තියෙන 9 වසරේදී හරය ඉවත් කරන්න මොකද්ද කරන්න වෙන්නේ? මේ භාග දෙකේ පොදු හරයෙන් ಗುಣ කරගන්න වෙනවා. මේ භාග දෙකේ පොදු හරයෙන් මේ සමීකරණයේ තියෙන පද තුනක් මේ එක පදයක් මේ තව පද අනිත් පදය මේ අනිත් පදය. මේ පද තුනම ಗುಣ කරගන්න වෙනවා මේ භාග දෙකේ පොදු හරය. කීයද මේ භාග දෙකේ පොදු හරය? පොදු හරය විදිහට අපිට ගන්න පුළුවන් කීයද? 2 4 කියන දෙන්නකින් පොදු හරය කීයද අපිට ගන්න පුළුවන්? ඔව් 4. එහෙනම් 4ෙන් ಗುಣ කරගෙන යනවා මේ පද තුනම. 4 ಗುಣ කිරීම 4ෙන් x ධන 2. දැන් 4 ಗುಣ කිරීම 2ෙන් x ඍණ 4. 4 ಗುಣ කිරීම 3. 4ෙන් ಗುಣ කරන්න ගියාම පද තුනම. දැන් කැපෙනවා බලන්න. මේ 4ට මේ 4 කැපෙනවා. 2ට 2 එකයි 4ට 2 ඒවා 2යි. මෙතන තනි වෙනවා x ධන 2. ධන. මෙතන 2ෙන් ගුණ වෙන්නේ. දෙවරක් x ඍණ 4. නැත්නම් ඔයාලට පුළුවන් මෙතන වරහන් ඉවත් කළාම ලියන්න මෙතනදී. සමානයි 4 වරක් 3 12යි. දැන් මම වරහන් ඉවත් කරනවා. x ධන 2 ධන දෙවරක් x 2යි x ඍණ දෙවරක් 4 8. සමාන වෙනවා 12යි. දැන් සජාතීය පද සුළු කරගමු අපි. x වලට 2යි x එකතු වුනහම 3යි x. මෙතන ධන 2යි ඍණ 8යි. ලකුණු අසමානයි. අසමානයි නම් අඩු කරලා වැඩි එක්කෙනාගේ ලකුණ දානවා. 8න් 2ක් අඩු වුනහම 6 ඍණ 6 සමානයි 12. ඍණ 6 අනිත් පැත්තට යද්දි 3යි x සමානයි 12න් 6ක් අඩු වෙනවා. 12න් 6ක් අඩු වුනහම 6යි 3යි x සමාන වෙනවා 6ට දෙපැත්තම 3ෙන් බෙදුවහම x ලාගේ ලැබෙන්න ඕනේ පුතේ ඔයාලට 2යි කියලා. x යගේ 2යි කියලා ලැබෙනවා. x ලාගේ 2යි. බලන්න අවසාන ගාන බලන්න x අඩු කිරීම 5 බෙදීම 3 එකතු කිරීම 4 සමාන වෙනවා 5ට. මෙතෙන්දී නම් අපිට මේක හරි ලේසියෙන් හදාගෙන යන්න පුළුවන්. මේ තියෙන නියතය ඉවත් කරගන්න ඉස්සෙල්ලා. එකතු කිරීම 4 ඉවත් කරන්න. එකතු කිරීම 4 ඉවත් කරන්න නම් අපිට පුළුවන් දෙපැත්තෙන්ම 4 ගානේ අඩු කරන්න. දෙපැත්තෙන්ම 4 ගානේ අඩු කරන්න පුළුවන්. එතකොට ධන 4 අනිත් ඉවත් වෙනවා මේ පැත්තෙන්. මේ 5න් 4ක් අඩු වෙනවා. 5න් 4ක් අඩු වුණාම 1යි. x ඍණ 5 බෙදීම 3 සමාන වෙනවා 1ට. මෙතන බෙදීම 3 ඉවත් කරගත්තොත් අපිට x ඍණ 5 යගේ හොයන්න පුළුවන්. දැන් බෙදීම 3 ඉවත් කරන්න නම් දෙපැත්තම 3ෙන් ගුණ කරන්න ඕන. 3 වර 1 3යි මේ 3ට මේ 3 කැපිලා යනවා. x අඩු කිරීම 5 සමාන වෙනවා 3ට. මේ අඩු කිරීම 5 අනිත් පැත්තට යද්දි එකතු කිරීම 5ක් වෙනවා. 3ට 5ක් එකතු වුණාම උත්තරය 8යි. එහෙනම් x ලාගේ 8යි කියලා ලැබෙනවා අපිට. x ලාගේ 8යි කියලා ලැබෙනවා. හරි. දැන් ලියා ගන්න පුතේ අනුමාත්‍රිකාවක්. බීජීය භාග අඩංගු සරල සමීකරණ විසඳීම. බීජීය භාග අඩංගු
සරල සමීකරණ විසඳීම. මේ බලන්න. ඒ කියන්නේ හරේ වීදිය අපි මෙතෙන්දි වැඩි ප්‍රධාන වශයෙන් සලකන්නේ අර ඉස්සෙල්ලත් අපි වීදියේ භාග අඩංගු සරල සමීකරණ විසඳුවා. මෙතෙන්දි අපි සලකන්නේ පුතේ හරේ වීදියේ පද හෝ ප්‍රකාශන සහිත වීදියේ භාග. හරිද? ඔයාලා මාතෘකාව ඉස්සරහින් බරහන් දාලා ලියාගත්තත් කමක් නැහැ. හරේ වීදියේ පද හෝ ප්‍රකාශන සහිත කියලා. එහෙම ලියාගත්තත් ගැටලුවක් නැහැ. හරේ වීදියේ පද හෝ ප්‍රකාශන සහිත කියලා. මේ බලන්න මම පළවෙනියටම ඔයාලට දෙනවා ලේසි ගානක්. මේ x වලින් 2 එකතු කිරීම x වලින් 3 සමානයි 1ට. ඉතින්නේ හරේ වීදියේ පද අඩංගු සරල සමීකරණය. හරේ වීදිය පද අඩංගු වීදියේ භාග ඇතුළත් සරල සමීකරණයක් වෙයි තියෙන්නේ. ඒතකොට හරේ වීදියේ පද අඩංගු වීදියේ භාග තියෙනවා නම් අපි ඉස්සෙල්ලාම බලන්න ඕනේ ඒගොල්ලන්ගේ හරය සමානයිද කියලා. හරය සමානයි නම් අපිට ලවය එකතු කරන්නත් පුළුවන් අඩු කරන්නත් පුළුවන්. හරය වෙනස් වෙන්නේ නැහැ. එතකොට මෙතන මේ දෙන්නගේ හරය සමානයි. එහෙනම් ලවය එකතු කරන්න පුළුවන්. ලවය එකතු කරන්න පුළුවන්. 2යි 3යි එකතු වුණාම කීයද පුතේ? 5යි. x වලින් 5 සමාන වෙනවා 1ට. දැන් මේ හරයෙන් එක්කෙනා ඉවත් කරගන්න නම් අපිට පුළුවන් දෙපැත්තම එම හරයෙන් ගුණ කරගන්න. x වලට x කැපිලා යනවා. මෙතන x එකෙන් ගුණ වුණා මොනම සංඛ්‍යාව අපි දන්නවා එකෙන් ගුණ වුණාම එම සංඛ්‍යාවමයි ලැබෙන්නේ. එහෙනම් x වලගේ ලැබෙනවා අපිට 5යි කියලා. තව එකක් ගත්තොත් 2x වලින් 3 එකතු කිරීම 3x වලින් 1 සමානයි අපි 6යි කියලා ගමු. 6යි කියලා ගමු. දැන් මෙයාගේ මේ සරල සමීකරණේ බලන්න 2x වලින් 3 3x වලින් 1 සමානයි 6. අපිට මෙතෙන්දි හරය ඉවත් කරගන්න පුළුවන්. මෙතෙන්දිත් හරය ඉවත් කරගන්න තිබුණා පළවෙනියෙන් පටන් ගන්නකොට. මට කියන්න මේ භාග දෙකේම හරයන්ට පොදු ගුණාකාරය නැත්නම් පොදු හරයක් අපිට හදාගන්නේ කවුද? කුඩා පොදු ගුණාකාරය කීයද? මේ දෙන්නේ කුඩා පොදු ගුණාකාරය කීයද? හරි. කීයද පොදු ගුණාකාරය? 6ද 6ixද? 6ද 6ixද? 6ix. එතකොට අපිට ඕනනම් පුළුවන් පුතේ මේකේ පොදු හරය 6ix අරගෙන සුළු කරගෙන යන්නත් පුළුවන්. නැත්නම් අපිට පටන් ගන්නකොටම හරය ඉවත් කරලා පටන් ගමු. හරය ඉවත් කරලා පටන් ගමු. හරය ඉවත් කරන්නම් පොදු හරය ගන්නවා. අපිට පුළුවන් මේ දෙන්න කුඩා පොදු ගුණාකාරය ඇසුරෙන් පොදු හරය හදාගන්න. ඒ පොදු හරයෙන් මේ පද තුනම ගුණ කරමු. 6ix වලින් මේ පද තුනම ගුණ කරලා බලමු. 6ix ගුණ කිරීම 2ix වලින් 3. එතකොට හරේ කවුරුවත් ඉතිරි වෙන්නේ නැහැ නේ. හරේ ඉතිරි වෙන්නේ නැහැ නේ කවුරුවත්. එතකොට සුළු කරගන්න ලේසි. ලවයේ පමණයි පද ඉතිරි වෙන්නේ. 6ix ගුණ කිරීම 3ix වලින් 1 සමානයි 6ix ගුණ කිරීම 6. දැන් x වලට x කැපෙනවා. 2ට 2 1යි 6ට 2 ඒවා 3යි. 3ix ට 3ix ඒවා 1යි. 6ix 3ix ඒවා 2යි. ඔච්චරයි. දැන් 3 වරක් 3 9යි. දෙවරක් 1 2 සමාන වෙනවා 6ix 6න් උනනහම 36යි x වලට. 9යි 2යි එකතු වුනහම 11 සමාන වෙනවා 36යි x වලට. දෙපැත්තම 36න් බෙදුවොත් අපිට ලැබෙනවා x වල අගය 36න් 11යි කියලා. පැහැදිලිද ගත්ත හැටි? 36න් 11යි කියලා අපිට පිළිතුර ලබා ගන්න පුළුවන්. එහෙනම් වීජීය භාග හරේ වීජීය පද හෝ ප්‍රකාශන සහිත වීජීය භාග ඇතුළත් සරල සමීකරණ විසඳනකොට පුතේ ඔයාලට ලේසි හරේ තියෙන වීජීය පද හෝ ප්‍රකාශන වල කුඩා පොදු ගුණාකාරය සලකලා ඒ කුඩා පොදු ගුණාකාරයෙන් සියලුම පද ටික සමීකරණයේ තියෙන සියලුම පද ටික ගුණ කර ගැනීමෙන් ඒ සියලු හරයන් ඉවත් කරගන්න පුළුවන්. හරයන් ඉවත් කරගත්තට පස්සේ අපිට හරිම ලේසි සරල සමීකරණය විසඳ ගන්න. හරි ලියා ගන්න මේ විදිහට හරේ වීජීය පද හෝ ප්‍රකාශන
හරේ බීජීය පද හෝ ප්‍රකාශන සහිත බීජීය භාග ඇතුළත් සරල සමීකරණ විසඳීමේදී බීජීය භාග ඇතුළත් සරල සමීකරණ විසඳීමේදී බීජීය භාග ඇතුළත් සරල සමීකරණ විසඳීමේදී පළමුවෙන්ම එම හරයන්ගේ කුඩා පොදු ගුණාකාරයෙන් සමීකරණයෙහි ඇති සියලු පද ගුණ කර ගැනීමෙන් හරයන් ඉවත් කරගත හැක. පසුව ලවයේ ඇති ප්‍රකාශන සුළු කර ගැනීමෙන් පිළිතුර ලබාගත හැක. මේ උදාහරණ ගණන් දෙක හදාගන්න මම තව එකක් උදාහරණයක් ඔයාලට හදලා පෙන්නන්නම් ඊළඟට. මේ උදාහරණ ගණන් දෙක හදාගන්න ඉක්මනට. ලියාගෙන ඉවරද?
තව එකක් බලමු. මේ බලන්න. x ධන 2කින් 3 එකතු කිරීම දෙක වාරයක් x ධන 2කින් 1 සමාන වෙනවා 5ට. සමාන වෙනවා 5ට. දැන් මෙතන මේ පැත්තෙත් අපි භාගයක් ගමු. 6න් 5යි කියලා. මොකද 6න් 5ට කියලා. දැන් මේ සරල සමීකරණය දිහා බලනකොට ඔයාලට පේන්න ඕනි පුතේ හරේ බීජීය ප්‍රකාශන තියෙනවා. හරේ බීජීය ප්‍රකාශන තියෙනවා. මෙතෙන්දී අපි කරන්න ඕනි මේ හරේ තියෙන බීජීය ප්‍රකාශන වලට කුඩා පොදු ගුණාකාරයේ සලකලා පොදු හරයක් හදාගන්න. එතකොට මෙන්න මෙතන ඉන්න සංඛ්‍යාවට අදාළවත් අපි ඒකත් සලකනවා මේ හරයන් වලට අදාළව. එතකොට මේ භාග තුනක් තියෙනවා. මේ භාග තුනේම පොදු හරය අපිට හදාගන්න වෙනවා. පොදු හරය හදාගන්න වෙනවා. පොදු හරය හදාගන්න ඕනේ කියන්නේ කුඩා පොදු ගුණාකාරය ගන්නකොට මේ තුන් දෙනාගේ කීයද එන්නේ? කවුද එන්නේ? සංඛ්‍යා දෙකෙන් ගත්තොත් 2 සහ 6 නේ මෙතන තියෙන සංඛ්‍යා දෙක. ඉතිරි ප්‍රකාශන දෙක සමානයිනේ. සංඛ්‍යා දෙක සැලකුවොත් කවුද ගන්න පුළුවන් පොදු කුඩා පොදු ගුණාකාරය? 2ද 6ද? 2ද 6ද ගන්න පුළුවන් අචින්. 2 නෙමෙයි. 2 නෙමෙයි. මේ දෙන්නගෙන් කුඩා පොදු ගුණාකාරය 2න් සහ 6න් කවුද ගන්න පුළුවන්? 2නුත් බෙදන්න පුළුවන් 6නුත් බෙදන්න පුළුවන් සංඛ්‍යාව කීයද? මේ දෙන්නගෙම බෙදෙන්නේ කවුද? දෙන්නම බෙදන්න නෙමෙයි මම කතා කරන්නේ. දෙන්නගෙන්ම බෙදන්න පුළුවන් කවුද? 6. 6. එහෙනම් මේ දෙන්නගේ කුඩා පොදු ගුණාකාරය නැත්නම් පොදු හරය විදිහට අපිට ගන්න පුළුවන් 2 සහ 6 6. එමනම් මේ සංඛ්‍යා දෙකෙන් 6 ගන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රකාශන වලින් x ධන 2 ගන්න පුළුවන්. එහෙනම් 6යි x ධන 2 කියන ප්‍රකාශනය මෙයා නේද කුඩා පොදු ගුණාකාරය වෙන්නේ. මේ බලන්නකො ඒ ගන්න හැටි. ඔයාලට දැන් මතක් වෙයි මේ කුඩා පොදු ගුණාකාරයේ පාඩම. මෙතන x ධන 2 තියෙනවා. එයා බලයක් විදිහට ලියුවොත් x ධන 2 පළවෙනි බලය. මෙතන දිනවා දෙවරක් x ධන 2. එයා ලියන්න පුළුවන් 2 පළවෙනි බලය වරක් x ධන 2 පළවෙනි බලය කියලා. ඊළඟ එකේ දිනවා 6. 6 අපිට ලියන්න පුළුවන් දෙවරක් 3 කියලා. 6 පළවෙනි බලය කියලා අපි ලියන්නේ නැහැ ප්‍රථමක සාධකවල ගුණිතයක් විදිහට ලියන්නේ. 3 පළවෙනි බලය. දැන් ඉතින් එකිනෙකට වෙනස් කුඩා මේ පදවල පාදකිනෙකට වෙනස් බලයන්හි කුඩා මේ ගුණිතයන ගන්න. විශාලතම බලයන්හි ගුණිතයනේ. පාදකිනෙකට වෙනස් ගත්තාම 2 නම් පළවෙනි බලය. 3 පළවෙනි බලය. x ධන 2 පළවෙනි බලය. ඔච්චරයි තියෙන්නේ. 2 පළවෙනි බලය 2යි. 3 පළවෙනි බලය 3යි. දෙවරක් 3 6යි. 6යි x ධන 2 තමයි එන්නේ මෙතන. කොහොමයි ගත්තේ? දැන් මෙන්න මේ කුඩා පොදු ගුණාකාරයෙන් තමයි පුතේ මේ පද තුනම ගුණ කරන්නේ. ඒ ගුණ කරාට පස්සේ මේ සමීකරණයේ තියෙන හරයන් සියල්ල ඉවත් වෙනවා. හරයන් සියල්ල ඉවත් වෙනවා. අපි ගුණ කරලා බලමු. 6 වාරයක් x ධන 2 x ධන 2න් 3 ධන 6 වාරයක් x ධන 2 ගුණ කරනවා. 2 වාරයක් x ධන 2 සමානයි 6 වාරයක් x ධන 2න් ගුණ කරනවා 6න් 5. දැන් කැපෙනියව කපන්න පුළුවන්. මෙතන x ධන 2ට මේ x ධන 2 කැපෙන. එතකොට 6 ඉතිරි වෙනවා. 6 වරක් 3 18. මෙතන x ධන 2ට x ධන 2 කැපෙනවා. 2ට 2 ඒව 1යි 6ට 2 ඒව 3යි. 3 වරක් 1 3. එකතු කිරීම ලකුණ තියෙනවා. සමානයි 6ට 6 ඒව 1යි මේ 6ට 6 ඒව 1යි. ඉතිරි වෙන්නේ මේ 5න් x ධන 2 කියන ප්‍රකාශනයේ ගුණිතය. දැන් 5 වාරයක් x ධන 2. එතකොට මේ 5න් මේ x ධන 2 කියන ප්‍රකාශනයේ ගුණ කරාම අපි දන්නවා එළියෙන් එක්කෙනාගෙන් ඇතුලේ තියෙන පද සියල්ලම ගුණ කරගන්න වෙනවා. 5 වරක් x 5යි x ධන 5 වරක් 2 10යි. සමානයි 18යි 3යි කියනහම 21. මේ ධන 10 අනිත් පැත්තට එද්දි 21කින් අඩු වෙන්න ඕනි 10යි. සමාන වෙනවා 5යි x වලට. දැන් 5යි x සමානයි 21කින් 10ක් අඩු වුනහම 11ට. දැන් දෙපැත්තම 5න් බෙදෙනවා. ඒක x වලගේ ලැබෙයි ඔයාලට 5න් 11යි කියන. ඒ කියන්නේ 2යි 5න් 1 මිස සංඛ්‍යාව බවට පත් කරගන්න. පැහැදිලිද ගත්ත හැටි? අර කියපු දේ තමයි ගන්නෙ. කුඩා පොදු ගුණාකාරයෙන් පද සියල්ලම ගුණ කරගෙන යනවා. එතකොට හරය ඉවත් වෙනවා.
ඒක තමයි ලේසි. ඒක තමයි ලේසි අපිට. හරි. ඔයාලා මේ ගාන හදනකොට මේ කුඩා පොදු ගුණාකාරය හොයපු හැටි පැත්තක පොඩි පුංචි එක ලියලා පෙන්නන්න. කුඩා පොදු ගුණාකාරය ගත්ත හැටි. මේ ගානත් හදාගන්න. ඉවරද? හරිද පුතේ? හරි. අපි ගණන් කීපයක් හදලා බලමු දැන්. ගැටලු කීපයක් විසඳලා බලමු. මේක මහනවා ඈ. මම අච්චු පොතේ ගණන් ටිකක් ඔයාලට දෙන්නේ. 15යි එක අභ්‍යාස මාලාව. ඒ කොටස දෙනවා. m වලින් 5 එකතු කිරීම m වලින් 2 සමානයි 2කින් 1. ඊට පස්සේ d ගන්න දෙනවා. 5යි x වලින් 4 අඩු කිරීම 3යි x වලින් 1 සමානයි 3න් 4. e ගන්න දෙනවා. 4යි ධන 1කින් 21 සමානයි 3. i ගන්න දෙනවා. x ඍණ 3න් 2 සමානයි x ධන 8න් 3. m ගන්න දෙනවා. 3ට x ධන 2 අඩු කිරීම 3 වාරයක් x ධන 2කින් 1 සමානයි 15න් 8. ඔය ගණන් පහ හදන්න. අපි හදපු જાතිය ගණන්. ඉක්මනට හදන්න.
අමාරු තැනක් තියෙනවා නම් අහන්න පුතේ. හරිද?
ඉවරද පුතේ හදලා? හරි. මම පළවෙනි ගාන දැන් හදන්න පටන් ගන්නවා. ඉවරයි නේද? අකිල ඉවරද? ඔව් සර්. හරි. අපි හදමු එහෙනම් පළවෙනි ගාන හදමු. ඒ m වලින් 5 එකතු කිරීම m වලින් 2 සමානයි 2න් 1. මේකෙදි ಗುಣ කරන්න ඕනි m වලින්ද 2යි m වලින්ද. මේ භාගවල සියලු හරයන් ඉවත් වෙන විදිහට තමයි අපි ගන්න ඕනේ. සියලු හරයන් ඉවත් වෙන විදිහට. m වලින්ද 2යි m වලින්ද ಗುಣ කරන්න ඕනේ. මෙතන 2 තියෙනවා. මේ දෙන්නට පොදුයි m. මෙයාගේ 2 ගත්තාම 2යි m. 2යි m වලින් ಗುಣ කරලා බලමු. දැන් 2යි m වලින් ගුණ කරලා බලමු. ගුණ කිරීම m වලින් 2 සමානයි 2යි m ගුණ කිරීම 2න් 1. m වලට මේ m කැපෙනවා. එකයි. මේ m වලට මේ m කැපෙනවා. ඒතකොට දෙවරක් 5 10යි. දෙවරක් 2 4යි. සමානයි. මේ දෙකට මේ දෙක කැපෙනවා. m එකෙන් ගුණුනහම m. එහෙනම් 10යි 2යි ගුණුනහම 14යි. m වල අගය 14යි. ආවද ඔයාලට උත්තරේ 14. අනික් ක්‍රමයට යන්නත් පුළුවන්. හරය සමාන කර. නිසා එකතු කරන්න පුළුවන් ලාභයක් නේ. එහෙම හදන්නත් පුළුවන්. d ගාන 5x වලින් 4 අඩු කිරීම 3x වලින් 1 සමානයි 30න් 7. 30න් 7. මට කල්පනා කරලා කියන්න බලන්න මේකේ මේ භාග තුනේම පොදු හරය කීයද ගන්න පුළුවන්. පොදු හරය තුනේම කුඩා පොදු ගුණාකාරයි. 5x 3x 30. සංඛ්‍යාත්මකව ගත්තොත් විජ්‍ය සංකේත ඇසුරෙන් ගත්තොත් නම් x පොදුයිනේ. කීයද ගන්න පුළුවන්? 15x ද එතකොට 30 කැපිලා ඉවර වෙන්නේ නැහැ. මෙතන භාගය ඉතිරි වෙනවා. 15 ගත්තොත් සියල්ලේම හරයන් ඉවත් වෙන්න ඕනේ. කවුද ගන්න පුළුවන්? 5ට 3ටයි 5ටයි 30ටයි පොදු. අන්න හරි. 30x 30x 30 ගත්තොත් 5ක් කපලා දාන්න පුළුවන්. 3ක් කපලා දාන්න පුළුවන්. මේ 30ක් කපලා දාන්න පුළුවන්. ඒතර 30 ගත්තොත් වැඩේ හරි. එහෙනම් 30x වලින් අපි බලමු. 5x වලින් 4 අඩු කිරීම 3x වලින් 1 සමානයි 30න් 7. මේ භාග තුනම ಗುಣ කරමු 30x වලින්. 5x වලින් 4 අඩු කිරීම 30x ಗುಣ කිරීම 3x වලින් 1 සමානයි 30x ಗುಣ කිරීම 30න් 7 කැපෙනවා. මේ x වලට මේ x කැපෙනවා. 5ට 5 ඒවා 1යි 30ට 5 ඒවා 6යි. x වලට x කැපෙනවා. 3ට 3 ඒවා 1යි 30ට 3 ඒවා 10යි. දැන් මේ දෙක ಗುಣ කරලා බලමු. 6 වරක් 4 24යි. අඩු කිරීම 10 වරක් 1 10යි. සමානයි. මේ 30ට මේ 30 කැපෙනවා 1යි. එතකොට x 7න් වුණාම 7ix. 24න් 10ක් අඩු වුණාම 14යි. සමාන වෙනවා 7ix වලට. දැන් x වල අගය හොයන්න දෙපැත්තම 7න් බෙදමු. 7ට 7 කැපෙනවා x වල අගය ලැබෙන්න ඕනේ පුතේ උත්තරේ 2යි කියලා. උත්තරේ 2යි කියලා ලැබෙන්න ඕනේ x වල. හරි. ආවද ඔයාලට උත්තරේ 2?
බලන්න ඊළඟ එක e 4m එකතු කිරීම 1න් 21 සමාන වෙනවා 3ට. මෙතන හරයන් එකයි තියෙන්නේ. හරි හරි 15 ගත්තත් උත්තරේ එනවා. 15 ගත්තත් උත්තරේ එනවා. හැබැයි සුළු කිරීම පහසුයි කියලා මම හිතනවා අර විදිහට හැදුවා. අපි 15 අරගෙනත් මම හදලා පෙන්නන්න. එතකොට මෙතන දෙකෙන් එක කියන භාගය ඉතිරි වෙනවා. ඒක ඉතින් හරයෙන් අනිත් පැත්තට අරගෙන ගුණ කරලා හදාගන්න පුළුවන්. සුළු කරගන්න පුළුවන් නේද? හරි. හරි. ගැටලුවක් නැහැ. මේකේ හරය ඉවත් කරගන්නයි ඕනි. හරය ඉවත් කරගන්න මෙතන විජ්‍ය ප්‍රකාශනයක් තියෙනවා. මේ විජ්‍ය ප්‍රකාශනයෙන් දෙපැත්තම ගුණ කරමු. එයාගේ ඉතරනේ භාගයක් තියෙන්නේ හරයක් තියෙන්නේ. නම් 4m ධන 1න් මේ භාගය ගුණ කරනවා 4m ධන 1න් 21. 3ක් ගුණ කරනවා 4m ධන 1න්. එතන මෙතන 4m ධන 1ට මේ 4m ධන 1 කැපෙනවා 21 සමාන වෙනවා. මෙතන 3ෙන් ගුණ කරාම මේ ප්‍රකාශනය ඇතුලේ තියෙන පද ටික 3ෙන් ගුණ කරාම බලන්න මොකද වෙන්නේ කියලා. 3 වරක් 4m 12m එකතු කිරීම. 3 වරක් 1 3. මේ ධන 3 අනිත් පැත්තට ගෙනියන්න පුළුවන්. එතකොට ඍණ 3ක් වෙනවා. 21 අඩු කිරීම 3 සමාන වෙනවා 12m වලට. 21න් 3ක් අඩු වුණාම 18 සමානයි 12m වලට. දැන් දෙපැත්තම අපි 12න් බෙදමු. මේ 12ට 12 කැපිලා යනවා. m සමානයි. 12ට 6 ව 2යි 18ට 6 ව 3යි. 2න් 3යි. 2න් 3යි. එහෙනම් මේක ලියන්න පුළුවන් අපිට 1යි 2න් 1 කියලා ලිව්වත් හරිය. 2න් 3 කියලා තිබුණත් හරිය. ඔයාලට මේකෙත් උත්තරය ආවද? ඊළඟ එක බලන්න. i ගාන. x ඍණ 3න් 2 සමානයි x ධන 8න් 3. දැන් මෙයාගේ නම් අපිට ලේසි හරස් ගුණිතය දාන්න තියෙන්නේ. හරස් ගුණිතය. මේ x ඍණ 3 අනිත් පැත්තට යද්දි උඩින් ගුණ කරගන්නවා. මෙයාත් අනිත් පැත්තෙන් ගුණ කරගන්නවා. මම ගුණ කරගත්තා නම් ලේසි. නැත්තම් ඉතින් මේ දෙන්නගේ කුඩා පොදු ගුණාකාරය ගත්තොත් ගන්න වෙන්නේ x ඍණ 3 වාරයක් x ධන 3 8නේ. x ඍණ 3 වාරයක් x ධන 8නේ කුඩා පොදු ගුණාකාරය ගන්න වෙන්නේ. එතකොට දෙපැත්තම මේකෙන් ගුණ කරලා මේ පැත්තේදී x ඍණ 3 කැපිලා යනවා. මේ පැත්තේදී x ධන 8 කැපිලා මෙයාගෙන් ගුණ වෙනවා. ඔක තමයි වෙන්නේ. දැන් මෙයාගෙන් මේ දෙක ගුණ කරමු. දෙවාරයක් x ධන 8 සමාන වෙනවා 3 වාරයක් x ඍණ 3. හරස් ගුණිතය ගත්තේ. දැන් මේ එළියෙන් එක්කෙනාගෙන් ඇතුලේ තියෙන පද ටික ගුණ කරගමු. දෙවරක් x 2x ධන. දෙවරක් 8 16 සමාන වෙනවා 3 වරක් x 3x ඍණ 3 වරක් 3 9ට. දැන් අපි දැන් ඉස්සෙල්ලා අපි ඉගෙන ගත්තා විජීය ප්‍රකාශන සමාන ලකුණු දෙපැත්තම තියෙනවා නම් විජීය පද ටික එක පැත්තක තනි කරගන්න කියලා. සංඛ්‍යා ටික එක පැත්තකට ගන්න පුළුවන් වෙනවා. මේ 2x තමයි මම අනිත් පැත්තට ගන්න. ඒකට මේ පැත්තේ සංගුණකයේ විශාල නිසයි මම එහෙම කරන්නේ. 3x අඩු කිරීම 2x සමානයි 16 ඍණ 9 අනිත් පැත්තට යද්දි ධන 9ක් වෙනවා. 16ට 9ක් එකතුනම 25 සමාන වෙනවා 3x වලින් 2x අඩු වුනහම x වලට. එහෙනම් x වලගේ 25යි. x වලගේ 25යි. ඊට m වල m ගැටලුව x ධන 2න් 3 අඩු කිරීම 3 වාරයක් x ධන 2න් 1 සමානයි 15න් 8. බලමු මේක සුළු කරගන්නේ කොහොමද කියලා. දැන් මේකේ පොදු හරය කවද ගන්න පුළුවන්? ප්‍රකාශන දෙකෙන් නම් x ධන 2 ගන්න පුළුවන් කියලා පේනවා. සංඛ්‍යාත්මක අගයන්ගේ මෙතන 3 මෙතන 15 තියෙනවා. කවුද ගන්න පුළුවන්? ඉක්මනට කියන්න බලන්න. දෙන්නම කැපෙලා යන විදිහට. මේ 3 මේ 15 තියෙනවා. කවුද ගන්න පුළුවන්? 15 ගමු. හරි. එතකොට 15 වාරයක් x ධන 2න් අපි ගුණ කරගමු. 15 x ධන 2න් 3 අඩු කිරීම. 15 වාරයක් x ධන 2 ගුණ කරගන්නවා 3x ධන 2න් 1. 15 වාරයක් x ධන 2 ගුණ කරගන්නවා 15න් 8. මේක හරියට ලියාගත්තොත් පුතේ ඊළඟ පියවරේදී හරයන් එකක්වත් ඉතිරි වෙන්නේ නැහැ.
ඊළඟ පේළියේදී හරයන් එකක්වත් ඉතිරි වෙන්නේ නැහැ. කැපිලා යනවා. මේ x ධන දෙකට මේ x ධන දෙක කැපිලා යනවා. මෙතන x ධන දෙකට මෙතන x ධන දෙක කැපෙනවා. 3ට 3 1යි 15ට 3 ඒවා 5යි. මොනවා කැපිලා යනවා. 15ට 15 ඒවා 1යි මේ 15ට 15 ඒවා 1යි. ඔච්චරයි සුළු වෙන්නේ. දැන් අපිට මේක සුළු කරලා ගන්න පුළුවන්. 15 3ෙන් ගුණුනහම 45යි. අඩු කිරීම. 5 වරක් 1 5යි. මෙතන 8ෙන් ගුණ වෙන්නේ. 8 වාරයක් x ධන 2. මේ 8ෙන් ගුණ වෙනකොට අපි දන්නවා එළියේ ඉන්න එක්කෙනාගෙන් ඇතුලේ තියෙන පද සියල්ලම ගුණ කරගන්න ඕනේ. 40 45න් 5ක් අඩු වුණාම 40 සමාන වෙනවා 8x එකතු කිරීම 16ට. නැත්නම් කෙනෙක්ට මේක මෙතනින්ම සුළු කරගන්න පුළුවන් මෙන්න මෙහෙම. මේ වරහන් ඉවත් කරගන්න නැතුවම පල්ලෙහාට ගිනවා. ඒක හැබැයි ඒ ස්ටෙප් එකට යන්න නම් පුතේ ඔයාලා දකින්න ඕනි මේ 8ත් එක්ක මෙතන අඩු කරලා එන උත්තරේ සුළු වෙනවා කියන එක. මේ 8ත් එක්ක මේ අඩු කරලා එන උත්තරේ සුළු වෙනවා කියන එක දකින්න ඕනේ. ඒ දැක්කොත් ඔයාලට පුළුවන් මෙතන මේ විදිහට සුළු කරගන්න. මොකද දකින්න පුළුවන් දැන් ඔයාලා ගණන් ගොඩක් හදලානේ තියෙන්නේ. දෙපැත්තම දැන් අපිට 8ෙන් බෙදන්න පුළුවන්. ඒත් මේ 8ට 8 කැපෙනවා. 8ට 8 එකේ 48ට ඒවා 5යි. ඒ 5 සමාන වෙනවා x ධන 2කට. දැන් ධන 2 අනිත් පැත්තට යද්දී සමානයි 5න් 2ක් අඩු වුණාම 3යි. x රාජ්‍ය 3යි. ගණන් 5න් 5ම හරිද? ගණන් 5න් 5ම හරිද කියලා? කලන කොයිකද වැරදුනේ? අයි ගන්නනේ. ඒකමට මේ ආයි අර 2x සමානයි 3x ඍණ 25 කියලා ඉතුරුනානේ. කොයිකද? අයි ගන්නේද? ඔව් අර මේ හරස් ගුණිතය දාලා හදන්නේ. x ඍණ 3න් 3 නේද තිබුණේ? 2නේ. 3න් 2 සමානයි x ධන 8න් කීයද පුතේ? 3. 3. දැන් හරස් ගුණිතය දැම්මහම x ධන 8 ගුණ වෙන්න ඕනි 2න් නේද? ඔව්. x ඍණ 3 ගුණ වෙන්න ඕනි 3න් නේද? ඔව් සර්. ඒ දෙක හරියට වෙලාද? ඔව්. හරි. දැන් මෙතන එළියේ ඉන්න එක්කෙනාගෙන් ඇතුලේ තියෙන පද ටික ගුණ කරාද ඔයා හරියට? ඔව්. එතකොට ආයේ මොකද්ද? 2x ධන 16 සමානයි 3x ඍණ 9. අන්න හරි. 3x ඍණ 9. දැන් මේ 3x ඉන්න පැත්තට නේද 2x ගත්ත ඔයා? ඔව්. එතකොට 3x වලින් 2x අඩු වුණා නේද? ඒක තමයි වැරදිලා. ඇයි මෙතන ලකුණ ධනනේ පුතේ? මේ ධන දෙකයි දැන් හරිද? හරි සර්. හරි. දැන් අපි බලමු වීජීය මෙතන වීජීය භාගයක් මේ අඩංගු සරල සමීකරණ දැන් අපි විසඳන ආකාරය පැහැදිලි. සරල සමීකරණය ගොඩනගන්නේ කොහොමද කියලා බලමු. ගොඩනගලා විසඳන්නනේ අපි ළඟට ඉගෙන ගන්න ඕනේ. ගොඩනගන්නේ කොහොමද කියලා බලලා සමගාමී සමීකරණ වලට යමු. හරි. ලියා ගන්න අනුමාත්‍රිකාවක් නැත්නම් තරු ලකුණක් දාලා ලියා ගන්න වීජීය භාග ඇතුළත් නැත්නම් සරල සමීකරණ ගොඩනැගීම හා විසඳීම කියන. වීජීය භාග ඇතුළත් සරල සමීකරණ ගොඩනැගීම හා විසඳීම. වීජීය භාග ඇතුළත් සරල සමීකරණ ගොඩනැගීම හා විසඳීම. හරි. අපි චූටි ගානක් හදලා බලමු. චූටි ගානක් හදලා බලමු. ලියා ගන්න මෙහෙම. වීජීය භාග අඩංගු එකක් නෙවෙයි සාමාන්‍ය සරල සමීකරණය ගොඩනගලා විසඳීමක්. අපි දේශයෙන් හදන්න පුළුවන් එකක් ඈ. ලියා ගන්න මෙහෙම.
සමපාද ත්‍රිකෝණයක පරිමිතිය සෙන්ටිමීටර් 36කි. එහි පැත්තක දිග simple x නම් x හි අගය සොයන්න. x හි අගය සොයන්න. එහි පැත්තක දිග simple x නම් x හි අගය සොයන්න. ඔය චූටි ගාන. ඔයාලට ඉතින් ඔය ගාන 8 වසරේදී හදනවා සමීකරණ වලින් නැතුව. හරි. මේ තියෙන්නේ මේ සමපාද ත්‍රිකෝණය. පාද තුනම සමානයි. මෙයාගේ පැත්තක දිග x කියලා කියන්නේ. එතකොට මෙයාගේ පරිමිතිය දීලා තියෙනවා p 36 සෙන්ටිමීටර් කියලා. අපෙන් අහන්නේ පැත්තක දිග. එතකොට මේ පරිමිතිය අපිට ලැබෙනවා 3x වලින්. x වල 3 ගුණය. පැත්තක දිග වගේ 3 ගුණයක් සමාන වෙනා පරිමිතියට. සමපාද ත්‍රිකෝණයන්නේ. නම් 3x සමාන වෙන්නේ කීයට 36ට. නම් x වල අගය හොයන්න මේ 36 අපි බෙදනවා 3. උත්තර එනවා සෙන්ටිමීටර් 12යි කියලා. මේ සරල චූටිම සමීකරණයක් මේ තියෙන්නේ. කුඩා සමීකරණයක්. ලේසි. මේ රූපය ඇඳලා මේක හදාගන්න බලන්න. හරි. දැන් ඉවරයි. හරි. ලියාගන්න මේ ගාන. පියාගේ වයස පුතාගේ වයස මෙන් තුන් ගුණයකට වඩා අවුරුදු 5ක් වැඩිය. පියාගේ වයස අවුරුදු 47ක් නම් පුතාගේ වයස අවුරුදු x ලෙසගෙන සරල සමීකරණයක් ගොඩනගා විසඳීමෙන් පුතාගේ වයස සොයන්න. පියාගේ වයස පුතාගේ වයස මෙන් 3 ගුණයකට වඩා 5ක් වැඩිය. හරි. හරි කවිෂා. පියාගේ වයස අවුරුදු 47ක් නම්
47ක් නම් පුතාගේ වයස අවුරුදු x ලෙසගෙන සරල සමීකරණයක් ගොඩනගා විසඳීමෙන් පුතාගේ වයස සොයන්න. තරුෂිත් හරි. දැන් දෙන්නෙක් හරි. අපි තුන් දෙනෙක් හරි. හොඳයි හතරයි. හොඳයි පස් දෙනෙක් හදලා හයයි හරි. අත් බලමු. මේක කියනවා පුතාගේ වයස අවුරුදු x කියලා ගන්න කියලා. දැන් ආයි මුලින් ඉඳන් අපි කියවගෙන යනවා. කියවගෙන යන අතරතුර මම සමීකරණය ගොඩනගනවා. මේක කියනවා පියාගේ වයස පුතාගේ වයස මෙන් 3 ගුණයකට වඩා. පුතාගේ වයස වගේ 3 ගුණයක් 3x වඩා. අවුරුදු 5කින් වැඩි කියනවා. වැඩි වෙන්න නම් එකතු වෙන්න ඕනි 5. වැඩි වෙන්න නම් 5ක් එකතු වෙන්න ඕනි. තාත්තගේ වයස දීලා තියෙනවා අවුරුදු 47යි කියලා. තාත්තගේ වයස දීලා තියෙනවා අවුරුදු 47යි කියලා. එහෙනම් මේ පුතාගේ වයස ඇතුලෙන් තාත්තගේ වයසනේ මේ ලියලා තියෙන්නේ. 3x ධන 5 කියලා. ඒක සමාන වෙන්න ඕනි තාත්තගේ වයසට 47ට. එහෙනම් මේක විසඳුවා නම් අපිට ලැබෙනවා පුතාගේ වයස. එහෙනම් මේ එකතු කිරීම 5 ඉවත් කරන්න දෙපැත්තෙන්ම 5 ගානේ ඉවත් අඩු කරන්න වෙනවා. එහෙනම් 47න් 5 අඩු නම් 42යි. 3x x වල 3 ගුණය සමාන වෙනවා 42ට. දෙපැත්තම දැන් මම 3ෙන් බෙදනවා. x වල අගය ලැබෙනවා 3 පිළිතුරක් විදිහට 14යි කියලා. එහෙනම් පුතාගේ වයස වෙන්නේ අවුරුදු 14. පුතාගේ වයස අවුරුදු 14යි. හරි. දැන් අපි බලමු විජ්‍ය භාගයක් අඩංගු වෙන විදිහට සරල සමීකරණය. ලියා ගන්න මෙන්න මේක. පරිමිතිය සෙන්ටිමීටර් 28ක් වූ සවිදි බහුවස්ත්‍රයක පැත්තක දිග සෙන්ටිමීටර් 4කි. එම බහුවස්ත්‍රයේ නම කුමක්ද? සවිදි බහුවස්ත්‍රය. එම බහුවස්ත්‍රයේ නම කුමක්ද? ඒක සවිදි බහුවස්ත්‍රයක් කියලා කියනවා. එයාගේ පැති ගානනේ හොයන්න ඕනි. පැති ගාන හොයාගත්තා නම් නැත්නම් පාද ගාන හොයාගත්තා නම් අපිට මෙයාට නමක් දෙන්න තිබුණා සවිදි මොකද්ද පංචාශ්‍රයද ෂඩාශ්‍රයද සමචතුරාශ්‍රයද සමපාද ත්‍රිකෝණයද කියන එක. හරි? එහෙනම් අපි මෙතනදී පාද ගාන තමයි විජ්‍ය සංකේතයකට ගන්න වෙන්නේ. මොකද මෙයාගේ පරිමිතිය දීලා තිබුණා 28 කියලා. පරිමිතිය 28යි. මේ 28 පාද ගාණයෙන් බෙදුවට පස්සේ x කියලා ගත්තොත් පාද ගාණ බෙදුවට පස්සේ එක පාදයක දිග ලැබෙනවා සෙන්ටිමීටර් 4යි කියලා. එක පාදයක දිග ලැබෙනවා සෙන්ටිමීටර් 4යි කියලා. එහෙනම් 28 x වලින් බෙදුවහම 4යි. නැත්නම් 4ix නැත්නම් එක පැත්තක දිග පැති ගාණයෙන් ගුණ වුණාම 28 ලැබෙනවා. 4ix සමාන වෙනවා 28ට. දැන් මේකේ මේ තියෙන්නේ සරල සමීකරණය. මේ සරල සමීකරණය විසඳනකොට මේ x අනිත් පැත්තට ගෙනියන්න පුළුවන්. එතකොට 28 සමාන වෙනවා 4ix වලට. දැන් දෙපැත්තම 4ෙන් බෙදුවා නම් අපිට ලැබෙනවා පැති කීයක් තිබුණාද කියලා. x සමානයි 7යි. පැති 7යි. නම් මෙයාගේ නම මොකද්ද? සවිදි සප්තාශ්‍රය. එයාගේ නම තමයි සවිදි සප්තාශ්‍රය. මේක හදාගන්න.
බලන්න 15යි එක අභ්‍යාස මාලාවේ තියෙනවා මෙන්න මෙහෙම දෙවනි ගාන 5න් 3 යන භාගයේ ලවයටත් හරයටත් එකම සංඛ්‍යාවක් එකතු කිරීමෙන් ලැබෙන භාගය 10න් 9 වේ. එකතු කළ සංඛ්‍යාව කීයද? එහෙම අහනවා අපි. එකතු කළ සංඛ්‍යාව කීයද කියලා. එතකොට මේ ගාන මම හදන්න යාට විනාඩි 2ක් දෙන්නම්. ওই ගානෙන් පස්සේ මම යනවා සමගාමී සමීකරණ කොටසට. ওই ගාන හදන්න බලන්න 15යි එක අභ්‍යාස මාලාවේ දෙවනි ගාන. විනාඩි 2ක් දෙනවා. ඉක්මනට හදන්න. හරිද? පහෙන් 3 කියන භාගය ගැන තමයි කතා කරන්නේ. පහෙන් 3 කියන භාගයේ හරයට සහ ලවයට එකම සංඛ්‍යාව එකතු කිරීමෙන් එකම සංඛ්‍යාව කැමති සංඛ්‍යාවක් ගන්න. මම ගන්නවා x කියලා. හරයටයි ලවයටයි එකම සංඛ්‍යාව එකතු කිරීමෙන් ලැබෙන භාගය 10න් 9 කියලා කියන්නේ. දැන් මේක විසඳන්න තියෙන්නේ. මේ x ධන 5 ගුණ කරනවා 9න් 10 ගුණ කරනවා x ධන 3ෙන් 3 ධන x වලින් 10 වාරයක් x ධන 3 සමාන වෙනවා 9 වාරයක් x ධන 5ට. දැන් මේක වරහන් ඉවත් කරලා සුළු කරගන්න. 10x වලින් නම් 10ix ධන 10 වරක් 3 30 9 වරක් x 9ix 9 වරක් 5 45යි. දැන් විදිය පද ටික එක පැත්තකට ගන්න. එතකොට 10ix වලින් මම අඩු කරන්න ඕනේ 9ix. මේ එකතු කිරීම 30 අනිත් පැත්තට යනකොට 45න් අඩු වෙනවා 30. 45න් 30ක් අඩු වුණාම 15යි. 10ix වලින් 9ix අඩු වුණාම x ලාගේ 15යි. එන්න ඕනේ ඔයාලට. ආවද x ලාගේ 15යි කියලා? හරි. දැන් අපි බලමු සමගාමී සමීකරණ කොටසට යනවා දැන්. ලියා ගන්න මාතෘකාව පුතේ සමගාමී සමීකරණ කියලා. සමගාමී සමීකරණ. සමගාමී සමීකරණ. අපි ඉස්සෙල්ලම බලන්න ඕනි සමගාමී සමීකරණයක් කියන්නේ මොකක්ද කියන එක. සමගාමී සමීකරණයක් කියන්නේ මොකක්ද කියලා අපි හොයලා බලන්න වෙනවා ඉස්සෙල්ලම. එතකොට ඔයාලට මතක ඇති දැන් සරල සමීකරණයක නම් පුතේ අඥාතයන් එකයි තිබුණේ. සමීකරණයේ අඥාතයන් වර්ග එකයි තිබුණේ. දැන් මම ගත්තොත් මෙන්න මෙහෙම.
x ධන y සමානයි 7යි. x ඍණ y සමානයි 1යි කියලා. දැන් මේ ප්‍රකාශනය මේ සමීකරණයක් නේ පළවෙනි එක සමීකරණයක්. හේතුව අපි සමීකරණයක් කියන්නේ මොකක්ද කියලා එදා සෙනසුරාදා ඉගෙන ගත්තා. වීජීය ප්‍රකාශනයක් සමාන ලකුණකින් සංඛ්‍යාවකට හෝ තවත් වීජීය ප්‍රකාශනයකට සම්බන්ධ වෙලා තියෙනකොට ඒකනේ අපි සමීකරණයක් කිව්වේ. හරි ඒකට ගැලපෙනවා මෙයා. මේ වීජීය ප්‍රකාශනයක් තියෙන්නේ මේ වීජීය ප්‍රකාශනයේ සංඛ්‍යාවකට සමාන ලකුණකින් සම්බන්ධ වෙලා. යටත් වීජීය ප්‍රකාශනයක් තියෙනවා එයත් සමාන ලකුණකින් සංඛ්‍යාවකට සම්බන්ධ වෙලා. එහෙමනම් වීජීය ප්‍රකාශනයක් සමාන ලකුණකින් සම්බන්ධ වෙලා තියෙන නිසා සංඛ්‍යාවකට මේක මේ දෙකම සමීකරණ. එතකොට උඩ එක ගත්තොත් උඩ එක විතරක් ගත්තොත් x එකතු කිරීම y සමානයි 7යි. මෙතන දෙන්නෙක් ඉන්නවා දන්නේ නැති. අඥාතයන් දෙකක් තියෙනවා. එතකොට එකක් තිබුණා නම් අපිට හොයාගන්න තිබුණා. දෙකක් තිබුණා නම් එක සමීකරණයක් ප්‍රමාණවත් නෑ පුතේ. එක සමීකරණයක් ප්‍රමාණවත් නෑ. මෙන්න මේ වගේ වෙලාවට අපිට මෙතන අඥාත දෙකක් තිබෙන නිසා තවත් සමීකරණයක් අවශ්‍ය වෙනවා මේක විසඳ ගන්න. තවත් සම්බන්ධයක් අවශ්‍ය වෙනවා. ඒ දෙන්න අතර. මෙතනදී x එකතු කිරීම y අඥාතයන් දෙකක් තියෙනවා. ඒ දෙක තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට අඥාතයන් දෙකක් සහිත සමීකරණයකට තමයි අපි කියන්නේ සමගාමී සමීකරණයක් කියලා. එතකොට කෙනෙක් අහන්න පුළුවන් මගෙන් අඥාතයන් තුනක් තිබුණොත් ඒක සමගාමී සමීකරණයක් වෙන්නේ නැද්ද කියලා. වෙනවා. එතකොට අඥාතයන් දෙකක් හෝ වැඩි ගණනක් අඩංගු සමීකරණයකට අපි කියනවා සමගාමී සමීකරණයක් කියලා. එන සමගාමී සමීකරණ විසඳන්න නම් සමීකරණ එකක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අඥාතයන් දෙකක් තියෙනවා නම් පුතේ සමීකරණ දෙකක් ප්‍රමාණවත්. අඥාතයන් තුනක් තියෙනවා නම් තුනක් අවශ්‍ය වෙනවා මේක විසඳ ගන්න. හරි. එවනම් අපිට ඔයගලන්ට තියෙන්නේ අඥාතයන් දෙකක් අඩංගු සරල මේ සමගාමී සමීකරණ දක්වා පමණයි. ලියා ගන්න මෙහෙම අඥාත දෙකක් අඩංගු අඥාත දෙකක් අඩංගු සමීකරණයක් වැඩි ගණනක් තියෙන ඒකොත් සමගාමී සමීකරණයක්ම තමයි හොඳේ. මම මෙතනදි කතා කරන්නේ දෙකක් අඩංගු. සමගාමී සමීකරණයක් ලෙස හඳුන්වයි. අඥාත දෙකක් අඩංගු සමීකරණයක් සමගාමී සමීකරණයක් ලෙස හඳුන්වයි. මේවායේ විසඳුම් සෙවීමට සමගාමී සමීකරණ එකකට වඩා තිබිය යුතුය. එකකට වඩා තිබිය යුතුය. එකකට වඩා තිබිය යුතුය. හරි. දැන් අපි මේක විසඳන්නේ කොහොමද කියලා හොයලා බලන්න යන්නේ. ඔයාලට මතක ඇති පුතේ අපි 9 වසරේදී ඉගෙන ගත්තා මේ අඥාතයන් දෙකක් තියෙනවා නම් ඒගොල්ලන්ගේ මුලින්ම අපි බලන්න ඕනි සංගුණක සමානද කියලා. සංගුණක සමාන ඒවා ගැන තමයි අපි 9 වසරේදී කතා කරන්නේ. හැබැයි 10 දී කතා කරන්නේ සංගුණක අසමාන ඒවා ගැන. හැබැයි සංගුණක අසමාන ඒවා ගැන කතා කරන්න නම් අපි දැනගෙන ඉන්න ඕනේ සංගුණක සමාන ඒවා සුළු කරගන්නේ කොහොමද කියන එක ගැන. හරි. මෙතන ඔයාලට පේනවා ඇති මෙතන x වල සංගුණක සමානයි. මෙතන x වල සංගුණක 1යි මෙතනත් 1යි. මෙතන y වල සංගුණක 1යි මෙතනත් y වල සංගුණක 1යි. සංගුණක සමානයි. ඊළඟට සංගුණක සමානයි නම් පුතේ අපි බලන්න ඕනේ ලකුණු සමානද අසමානද කියන එක. ලකුණු අසමානයි නම් අපි සමගාමී සමීකරණ යුගලය එකතු කිරීමෙන් විසඳුම ලබා ගන්න පුළුවන් පහසු වෙනවා. ලකුණු සමානයි නම් අඩු කිරීමෙන් පහසුවෙන් විසඳ ගන්න පුළුවන්. ඇයි එහෙම කරන්නේ? එහෙම කරන්නේ පුතේ අපි මේ දෙන්නෙක් ඉන්න එකෙන් එකෙක් ඉවත් කරගත්තොත් ඉතිරි වෙන්නේ අඥාතය. ඉතිරි වෙන්නේ අඥාතය. අන්නේ අඥාතයේ පිළිතුර අපිට පහසුවෙන් ලබා ගන්න පුළුවන්. ඒ අඥාතයේ අගය අපිට පහසුවෙන් ලබා ගන්න පුළුවන්. දෙන්නෙක් ඉන්න එකකින් එකක් ඉවත් කරගත්තොත් අපිට පහසුයි ඉතිරි වෙන එක්කෙනාගේ අගය හොයාගන්න. ඒ කියන්නේ විසඳුම හොයාගන්න.
එතකොට මේ විසඳුම භාවිතා කරලා මේ දෙන්නගේ මේ සමීකරණ දෙකෙන් ඕනෑම සමීකරණයකට ආදේශ කිරීමෙන් ඉතිරි අඥාතයේ අගය ලබා ගන්න පුළුවන්. බීජීය සංකේතයේ අගය ලබා ගන්න පුළුවන්. ඒ සඳහා තමයි පුතේ එක්කෙනෙක් ඉවත් කරගන්න වෙන්නේ. ඒ ඉවත් කිරීම සඳහා තමයි අපි බලන්නේ සංගුණක සමානද ලකුණු සමානද අසමානද කියලා. ලකුණු අසමානයි නම් එකතු කරනවා. එකතු කරපු ගමන් අර සමාන සංගුණක සහිත දෙන්න කැපිලා යනවා. එතකොට ඉතිරි වෙන එක්කෙනාගේ අගය හොයන්න පුළුවන්. ලකුණු සමානයි නම් අඩු කරනවා. එතකොට අර සංගුණක සමාන දෙන්න කැපිලා යනවා. එතකොට ඉතිරි වෙන එක්කෙනාගේ අගය පහසුවෙන් ලබා ගන්න පුළුවන් වෙනවා. හරි. එහෙනම් අපි බලමු ඔය වගේ කොහොමද විසඳුම් ලබා ගන්න කියලා. ඉස්සෙල්ලම අපි බලමු සංගුණක සමාන සමගාමී සමීකරණ විසඳන්නේ කොහොමද කියලා. ලියා ගන්න තරු ලකුණක් දාලා සංගුණක සමාන වන විට සමගාමී සමීකරණ විසඳීම. සංගුණක සමාන වන විට සමගාමී සමීකරණ විසඳීම. මම සරලම එකක් ගන්න ඉතින්. අපි මේක විසඳනකොට අපි ඉස්සෙල්ලාම නම් කර ගන්න ඕනේ මේක පළවෙනි එක මේක දෙවෙනි එක. එක දෙක කියලා නම් කර ගන්න ඕනේ. නැත්නම් AB කියලා නම් කරගත්තත් ගැටලුවක් නැහැ. හරි. එතකොට මේ දෙන්නගේ අපි බලනවා ලේසියෙම ඉවත් කරන්න පුළුවන් කාවද? x ඉවත් කරන්නත් පුළුවන් y ඉවත් කරන්නත් පුළුවන්. හැබැයි මම ගන්නේ y ඉවත් කිරීම. හේතුව මට එකතු කරන එක එකතු කිරීමේ ගණිත කර්මය තමයි ලේසිම අඩු කිරීමට වඩා. එහෙනම් මම කරන්නේ මේකේ y වල සංගුණක සමානයි ලකුණු අසමානයි. දැන් ලකුණු අසමාන සමාන දෙන්නෙක් ඉඳියොත් කපලා දාන්න පුළුවන්. හරි. එහෙනම් මම පළවෙනි සමීකරණය සහ දෙවෙනි සමීකරණය එකතු කරනවා. එතකොට x එකතු කිරීම y එකතු කිරීම x අඩු කිරීම y සමාන වෙනවා 7 එකතු කිරීම 1ට. දැන් ඔයාලට පේනවා ඇති ධන y සහ ඍණ y. ඔය දෙන්න කැපිලා යනවා. ලකුණු අසමානයි සංගුණක සමානයි. එතකොට මෙතන ඉතිරි වෙන්නේ දැන් පුතේ x වලට x එකතු වුනහම 2x සමානයි 7යි 1යි එකතු වුනහම 8ට. දැන් x වල අගය හොයන්නම් දෙපැත්තම දෙකෙන් බෙදනවා. දෙකට දෙක කැපිලා යනවා x සමාන වෙනවා 4ට. x වල අගය සමාන වෙනවා 4ට. දැන් x වල අගය x සඳහා අපි අගයක් හොයලා තියෙනවා 4යි. 4ට y එකතු වුනහම 7ට සමානයි. නැත්නම් 4ෙන් y අඩු වුනහම 1ට සමානයි. එහෙනම් දැන් y වල අගය හොයන්න පුළුවන්. මේ x වල අගය මේ සමීකරණ දෙකෙන් කැමති එකට ආදේශ කරලා. මම ආදේශ කරනවා පළවෙනි එක්කෙනාට. 1ට ආදේශ කරනවා. x එකතු කිරීම y සමානයි 7යි. x කියන්නේ 4. එකතු කිරීම y සමාන වෙනවා 7ට. මම y වල අගය හොයන්නම් 7ෙන් 4 අඩු කරන්න වෙනවා. 7ෙන් 4ක් අඩු වුනහම 3යි. දැන් y වල අගය ලැබෙනවා අපිට 3යි කියලා. ඊළඟට මම ඔය එකතු කිරීමනේ ගත්තේ. මේ සමීකරණ දෙක අඩු කරොත් කවුද ඉවත් වෙලා යන්නේ? කවුද ඉවත් වෙලා යන්නේ? x තමයි ඉවත් වෙලා යන්නේ. සංගුණක සමාන. ලකුණු සමාන දෙන්න තමයි කැපිලා යන්නේ. අඩු කරොත්. අපි බලමු අඩු කරලා. ආකාර දෙකෙන්ම මම හදනවා. එතකොට අඩු කරන්නේ මම පළවෙනි එක්කෙනාගෙන් දෙවෙනි එක්කෙනා. ඒකටත් හේතුවක් තියෙනවා. පළවෙනි එක්කෙනාගෙන් දෙවෙනි එක්කෙනා අඩු කරන්නත් හේතුවක් තියෙනවා. කොහොමද මේ පැත්තේ කැපිලා යන එක්කෙනා දැන් දන්නවනේ අපි x කියලා. මෙතන වැඩි එක්කෙනා 7නේ. මෙතන අඩු එක්කෙනා 1නේ. එහෙනම් 7න් එක අපිට අඩු කරගන්න පුළුවන්. එහෙමයි අපි ඒක සලකන්නේ. එතකොට මේකේ x එකතු කිරීම y අඩු කිරීම. අඩු කරද්දී පුතේ වරහන් තුල ලියන්න ඕනේ. ඒක අපි ඉගෙන ගත්තා. වරහන් තුල ලිවීමෙන් ඒක සුළු කරගන්න ලේසි වෙනවා. සුළු කරගන්න ලේසි වෙනවා. x අඩු කිරීම y සමානයි 7 අඩු කිරීම 1ට. මේ පළවෙනි එක්කිනාගෙන් තමයි දෙවෙනි එක්කිනා අඩු කරන්නේ. බලන්න අඩු කරද්දී වරහන් ඇතුලේ තියෙන පදවල ලකුණු වෙනස් වෙනවා. x එකතු කිරීම y අඩු කිරීම x මේ ඍණයි ඍණ එකතු වුනහම ධන y සමානයි 7න් එකක් අඩු වුනහම 6ට. දැන් ධන x ට ඍණ x කැපිලා යනවා. y වලට y එකතු වුනහම 2y සමානයි 6ට. දැන් y වල අගය හොයන්න දෙපැත්තම දෙකෙන් බෙදනවා. y වල අගය ලැබෙනවා අපිට 3යි කියලා. y වල අගය 3. දැන් අපිට පුළුවන් මේ y හි අගය මේ සමීකරණ දෙකෙන් කැමති එකකට ආදේශ කරලා x හි අගය හොයන්න. මම ආදේශ කරනවා 1ට. y හි අගය 1ට. x ධන y සමාන වෙනවා 7ට.
x එකතු කිරීම 3 සමානයි 7යි. x වල අගය හොයන්න 7න් 3ක් අඩු වුණාම 4යි. ඔන්න x වල අගය ලැබෙනවා. කැමති ක්‍රමයකට මේක හදන්න පුළුවන්. මේ ගාන හදාගන්න මේ ක්‍රම දෙකටම හදාගන්න. හරිද? හරි. ලියාගන්න මෙහෙම. ලියාගන්න. සමගාමී සමීකරණ විසඳීමේදී සංගුණක සමාන නම් සහ ලකුණු අසමාන නම් සමීකරණ යුගලය එකතු කිරීමෙන් එම අසමාන ලකුණු සහිත අඥාත ඉවත් කරගත හැක. අසමාන ලකුණු සහිත අඥාත ඉවත් කරගත හැක. එවිට පහසුවෙන් අනෙක් අඥාතයේ අගය ලබාගත හැක. අචිනි ලියාගත්තද ඒක? අචිනි ලියාගත්තද? එහෙනම් සදෙව්. ඔව්. ඔව් සර්. පුතේ කියවන්න මුලින් ඉඳන් ඒක. සමගාමී සමීකරණ විසඳීමේදී සංගුණන සමාන නම් ලකුණු අසමාන නම් සමීකරණ එකතු කිරීමෙන් එම අසමාන ලකුණු සහිත අඥාත ඉවත් කර ගත හැක. එවිට පහසුවෙන් සමගාමී සමීකරණ විසඳීමේදී සංගුණක සමාන පදවල ලකුණු අසමාන නම් සංගුණක සමාන පදවල ලකුණු අසමාන නම්
සමීකරණ එකතු කිරීමෙන් එම පද ඉවත් කරගත හැක. එවිට අනෙක් අඥාතයේ අගය ලබාගත හැක. අනෙක් අඥාතයේ අගය ලබාගත හැක. ලකුණු සමාන නම් අඩු කර ගැනීමෙන් ලකුණු සමාන නම් අඩු කර ගැනීමෙන් එම අඥාතය ඉවත් කරගත හැක. එම අඥාතය ඉවත් කරගත හැක. එවිට අනෙක් අඥාතයේ අගය පහසුවෙන් ලබාගත හැක. අනෙක් අඥාතයේ අගය පහසුවෙන් ලබාගත හැක. දැන් අපි බලමු සමගාමී සමීකරණ කිහිපයක් විසඳගන්න. මේ බලන්න 2x එකතු කිරීම y සමානයි 10ට. x එකතු කිරීම y සමාන වෙනවා 7ට. මම මේ සමීකරණය 1 කියලා ගන්නවා. මේ සමීකරණය 2 කියලා ගන්නවා. බලන්න ඔයාලට පේනවා ඇති පැහැදිලිව x වල සංගුණක අසමානයි. x වල සංගුණක අසමානයි. එහෙනම් x ඉවත් කරගන්න බෑ දැම්ම මේකේ. ලේසියෙන් දැම්ම එක අවස්ථාවෙම අපිට x ඉවත් කරගන්න බෑ. නමුත් y වල සංගුණක ගත්තොත් මේ දෙන්නගෙම සමානයි. y වල සංගුණක සමානයි. ලකුණත් සමානයි. මෙයක් ධන මෙයක් ධන. ලකුණත් සමානයි සංගුණකත් සමානයි. සංගුණක සමාන වෙලා ලකුණු සමාන වෙනවා නම් අපි මොකද්ද කරන්න ඕනි? එකතු කරන එකද කරන්න ඕනි? අඩු කරන එකද කරන්න ඕනි? ඉක්මනට කල්පනා කරන්න. අඩු කරන එකයි කරන්න ඕනි. එහෙනම් කාගෙන් කවුද අඩු කරන්නේ? එකෙන් දෙකද අඩු කරන්නේ? දෙකෙන් එකද අඩු කරන්නේ? කොයික කරත් ලැබෙන උත්තරේ වඩා සුළු කිරීම පහසු වෙන්නේ. එකෙන් දෙක. එකෙන් දෙක අඩු කරනවා. මොකද මෙතන 10 මෙතන 7. මෙතන x වල සංගුණකයේ වැඩි දෙකේ අඩු එකේ දෙවෙනි එකේ. එහෙනම් මම අඩු කරනවා පළවෙනි සමීකරණයෙන් දෙවෙනි සමීකරණය. අඩු කරනකොට මම ඔයාලට කිව්වා අඩු වෙන එක්කෙනා වරහන් තුල ලියන්න කියලා. වරහනක් දාලා ලියන්න. ඒකට හේතුව තමයි අඩු කරද්දී ලකුණු වෙනස් වෙනවා ප්‍රකාශනයේ. 10 අඩු කිරීම 7. දැන් මේක ඉස්සරහට සුළු කරගෙන ගිහිල්ලා උත්තර ගන්න ඉක්මනට. උත්තර දෙක ගන්න. උත්තර දෙක හොයලා දෙන්න මට ඉක්මනට. උත්තර දෙක හොයලා දෙන්න මට. අන්න හරි. x වල අගය 3 හරි. y වල අගයත් හොයන්න ඉක්මනට. හරි. උත්තරය ඇවිල්ලා තියෙනවා දැන්. හරි. මේක වරහන් ඉවත් කරලා බලමු. 2x එකතු කිරීම y අඩු කිරීම x වෙන ලකුණෙන් ගුණ කරද්දී ඇතුලේ තියෙන පදවල ලකුණු වෙනස් වෙනවා. ඍණ y සමාන වෙනවා 10න් 7ක් අඩු වුණාම 3ක්. එතකොට දැන් මෙතන ඍණ y ට ධන y කැපෙනවා. 2x වලින් x අඩු වුණාම x සමාන වෙනවා 3ට. දැන් අපිට පුළුවන් x යගේ මේ දෙන්නගෙන් කැමති එක්කෙනෙක්ට ආදේශ කරන්න. x යගේ අපි දෙකට ආදේශ කරමු. එතකොට x එකතු කිරීම y සමාන වෙනවා 7ට. 3 එකතු කිරීම y සමානයි 7ට. y වල අගය හොයන්න 7න් මේ 3 අඩු වුණාම පිළිතුර ලැබෙනවා 4යි කියලා. ඔන්න y වල අගයක් ලැබෙනවා.
හරි. දැන් මේ ගණන් ටික හදන්න. A එකතු කිරීම B සමාන වෙනවා 8ට. 2යි A අඩු කිරීම B සමාන වෙනවා 7ට. එන්න දෙවැනි ගාන. 3යි x එකතු කිරීම 2යි y සමානයි 18ට 2යි x එකතු කිරීම y සමාන වෙනවා 11ට. තුන්වෙනි ගාන 3යි m එක අඩු කිරීම 2යි n සමාන වෙනවා 8ට m අඩු කිරීම 2යි m අඩු කිරීම 2යි n සමාන වෙනවා 2ට. හදන්න. ගණන් 3ක් තියෙනවා. ඉක්මනට හදන්න. ඔය තුන හදන්න වේගෙන්.
ඉක්මනට හදලා ඉවරයි හරි කියලා දාන්න කියන්න මෙසේජ් එකක් දාන්න. හොඳයි. එකෙනෙක් ඉවරයි. හරි. දෙන්නෙක් ඉවරයි. තුන් දෙනයි. බලන්න පළවෙනි එක. A එකතු කිරීම B සමානයි 8ට. 2යි A අඩු කිරීම B සමාන වෙනවා 7ට. මේක 1 මේක 2. එතකොට මෙයාගේ බලනවා අපි ඉස්සෙල්ලම සංගුණක සමාන කාගේද කියලා. A වල සංගුණක සමාන නැහැ. B වල සංගුණක සමානයි. B වල ලකුණු අසමානයි. ලකුණු අසමානයි. ලකුණු අසමාන වෙලා සංගුණක සමාන නම් අපි කරන්නේ එකතු කරන එක. එහෙනම් එකක මම එකතු කරනවා 2. බලන්න A එකතු කිරීම B එකතු කිරීම 2යි A අඩු කිරීම B සමානයි 8 එකතු කිරීම 7ට. එතන ධන B ට ඍණ B කැපෙනවා. 2යි A වලට A එකතු වුනහම 3යි A සමාන වෙනවා 15ට. දැන් දෙපැත්තම 3ෙන් බෙදනවා මම. එතකොට A වල අගය ලැබෙනවා 5යි කියලා. දැන් A වල අගය හොයලා තියෙන නිසා අපිට ලේසි පළවෙනි එකට හරි දෙවෙනි එකට හරි ආදේශ කරලා B වල අගය හොයන්න. මම ආදේශ කරනවා 1ට. A හි අගය 1ට ආදේශ කරනවා. A එකතු කිරීම B සමානයි 8යි. ඒ කියන්නේ 5. එකතු කිරීම B සමාන වෙනවා 8ට. B වල අගය හොයන්න මේ 8න් 5ක් අඩු වෙනවා. කීයද උත්තරේ 8න් 5ක් අඩු වුණාම? 3යි. 8න් 5ක් අඩු වුණාම 3යි. එහෙනම් පිළිතුර A වල A සමානයි 5යි B සමානයි 3යි. ඊළඟට බලන්න දෙවෙනි ගානේ 3x එකතු කිරීම 2y සමාන වෙනවා 18ට. ඊළඟ එකේ දීලා තියෙන 2x එකතු කිරීම y සමාන වෙනවා 11ට. ඔහොමයි දීලා තියෙන්නේ. දැන් මේකේ ඔයාලා කොහොමද හැදුවේ? මේ ගාන හැදුවද? සදෙව් හැදුවද මේ ගාන? හදපු නැති මේ වගේ ගානක් හදනකොට පුතේ අපි ඉස්සෙල්ලාම බලන්න දැන් මේක අපි ඊළඟට ඉගෙන ගන්න කොටසේ ගානක් හරි මේකේ අපි කරන්න ඕනි සංගුණක සමාන කරගන්න ඕනි පළවෙනි එකේ හරි මේ x වල හරි y වල හරි සංගුණක සමාන කරගන්න ඕනි මට ලේසිම මෙතෙන්දි මම කියා දෙන්නම් y වල සංගුණක සමාන කරගන්න x වල සංගුණක සමාන කරගන්නත් පුළුවන් නමුත් මම අඩුම වාර ගණනකින් සමාන කරගන්න ලේසිම මේ y වල සුළු කිරීම අඩුම ගානකින්. එතන මම y වල සංගුණක සමාන කරගන්න නම් y වල සංගුණකයේ 2 බවට පත් කරගන්න පුළුවන්. මෙතන එකනේ තියෙන්නේ. 2 බවට පත් කරගන්න පුළුවන්. එහෙනම් මේ දෙවෙනි සමීකරණය මම ගුණ කරනවා 2කින්. දෙවෙනි සමීකරණය මම ගුණ කරනවා 2කින්. බලන්න. 2ෙන් ගුණ කරනකොට 2 ලියලා වර්ණ අවස්ථා දෙකකට හදන්නත් පුළුවන් නේද? ඇබුතේ? අවස්ථා දෙකකට අපුලම් ගා. ඔව්. x ධන y හොයාගෙන ඉවර වෙලා ඔව්. අර 2x ඒකේ අඩු පුළුවන් නේද ගන්න? පුළුවන්. හරි එහෙම බලමු. දැන් අකිල එහෙම කියනවා මෙහෙම. අවස්ථා දෙකකට යමු. පළවෙනි සමීකරණයෙන් මම දෙවෙනි සමීකරණය අඩු කරනවා. එතකොට 3x එකතු කිරීම 2y බලමු. අඩු කිරීම y මේ 2x අඩු කිරීම එකතු කිරීම y සමානයි 18 අඩු කිරීම 11. 3x එකතු කිරීම 2y ඍණ ලකුණෙන් ගුණ වෙනකොට ඇතුලේ තියෙන පදවල ලකුණු වෙනස් වෙනවා. ඍණ 2x ඍණ y සමාන වෙනවා 7ට. දැන් 3x වලින් 2x අඩු වුණාම x 2y වලින් y අඩු වුණාම ධන y සමානයි 7යි. මම මේක 3 කියලා ගන්නවා. 3 වෙනි සමීකරණයේදී. දැන් මෙතන දැන් අකිල එහෙම කියන්නේ මෙතන y මෙතනත් y සංගුණක සමානයි කියලා නේද අකිල? ඔව් සර්. ඔව් ඒ දෙන්නගේ ලකුණු සමාන නිසා මේ දෙන්න අඩු කරොත් වැඩේ හරි නේද? 2ෙන් අඩු කරනවා 3.
දෙකෙන් 3 අඩු කරනවා. එතකොට දෙකෙන් 3 අඩු කරනකොට බලන්න දෙවෙනි සමීකරණයේ 2x එකතු කිරීම y අඩු කිරීම x වරහන් තුලෙන් ලියන්නේ අපි x එකතු කිරීම y සමානයි 11 අඩු කිරීම 7ට. දැන් 2x ධන y අඩු කිරීම x අඩු කිරීම y සමාන වෙනවා 4ට. දැන් ධන y ට ඍණ y කැපෙනවා 2x වලින් x අඩු වුණාම x සමාන වෙනවා 4ට. x වලගේ සමාන වෙනවා 4ට. දැන් x වලගේ දන්න නිසා y වලගේ අපිට හොයාගන්න පුළුවන්. ආදේශ කරන්න බලමු. x හි අගය මම එකට ආදේශ කරන්න. 3 ගුණ කිරීම නැත්නම් 3x නේ. 3x ධන 2y සමානයි 18ට. 3 ගුණ කිරීම 4 එකතු කිරීම 2y සමාන වෙනවා 18ට. 3 වරක් 4 12යි. එතකොට 2y සමානයි 18න් අඩු වෙන්න ඕනි 12. කීයද 18න් 12ක් අඩු වුණාම 6යි. එතන y වල දෙගුණේ සමාන වෙනවා 6ට. දෙපැත්තම දෙකෙන් බෙදුවහම y වලගේ 3ට සමානයි. y වලගේ 3. හරි පුතේ. එහෙමත් හරි. තුන්වෙනි ගාන බලන්න. 3m අඩු කිරීම 2n සමානයි 8යි. 2m අඩු කිරීම 2n සමානයි 2යි. මම මෙයා 1 කියලා ගන්නවා මෙයා 2 කියලා ගන්නවා. බලන්න මේකේ සංගුණක සමාන වෙන්නේ m වලද n වලද? n වල සංගුණක සමානයි නේ. n වල 2යි මෙතනත් 2යි. ලකුණු සමානයි. සංගුණක සමාන වෙලා ලකුණු සමාන වුණොත් අපි කරන්න ඕනි අඩු කරන එක. අඩු කරන්න ඕනි. මම අඩු කරනවා පළවෙනි සමීකරණයෙන් දෙවෙනි සමීකරණය. බලන්න 3m අඩු කිරීම 2n අඩු කිරීම 2m අඩු කිරීම 2n සමාන වෙනවා 8 අඩු කිරීම 2ට. දැන් වරහන් තුනෙන් කියන්නේ අඩු කිරීම 3m අඩු කිරීම 2n. ඍණ ලකුණෙන් ගුණ කරනකොට අපි දන්නවා වරහන් ඇතුලේ තියෙන පදවල ලකුණු වෙනස් වෙනවා. එතකොට ඍණ 2m ධන 2n සමානයි 6ට. ඍණ 2n ට ධන 2n කැපෙනවා. 3m වලින් 2m අඩු වුණාම m සමාන වෙනවා 6ට. ඔන්න m වල අගය ගත්තා. m වල අගය ගත්තා නම් n වල අගය දැන් අපිට හොයන්න තියෙනවා. දැන් අපි ආදේශ කරනවා m කී අගය එකට ආදේශ කරමු. 3m අඩු කිරීම 2n සමානයි 8යි. 3 ගුණ කිරීම 6 අඩු කිරීම 2n සමාන වෙනවා 8ට. 6 වරක් 3 18. මේ ඍණ 2n මම අනිත් පැත්තට ගන්නවා. එතකොට ධන 2n ධන 2n බවට පත් වෙනවා. මේ ධන 8 අනිත් පැත්තට එද්දී ඍණ 8ක් වෙනවා. 18න් 8ක් අඩු වුණාම 10 සමාන වෙනවා 2n වලට. දැන් n වල අගය හොයන්න දෙපැත්තම දෙකෙන් බෙදනවා. n වල අගය ලැබෙනවා අපිට 5යි කියලා. n වල අගය අපිට ලැබෙනවා 5යි කියලා. පැහැදිලිද ගාන හදපු හැටි? හරි. දැන් අපි බලමු සංගුණක සමාන නොවන අවස්ථාවේදී මොකද කරන්න කියලා. සංගුණක සමාන වෙන්නේ නැත්නම් පුතේ අපි කරන්න ඕනි අර දෙවනි ගාන මට කියවන්න බලන්න කවුරු හරි. එක්කෙනෙක් කියවන්න බලන්න දෙවනි ගාන. ඔයාලට දීපු දෙවනි ගාන අර අකිල කියවන්න බලන්න. x ධන 2y සමානයි 18යි. හරි. 2x ධන y සමානයි 11යි. හරි. මේක 1 මේක 2. දැන් ඔයාලා කරපු ක්‍රමෙත් හරි පුතේ. තව ක්‍රමයක් තියෙනවා මේ ගාන හදන්න. සංගුණක සමාන නෑනේ දැන් x වල සංගුණක සමානක් නෑ y වල සංගුණක සමානක් නෑ. අපි කරන්නේ මෙතෙන්දී සංගුණක සමාන කරගන්න ඕනේ. සංගුණක සමාන කරගන්න ලේසිම කාගේද සංගුණක සමාන කරගන්න? x වලද y වලද? අපිට ලේසිම y වල සංගුණක සමාන කරගන්න. එක සමීකරණයේ ගුණ කරගන්න ඕනේ. මේ පළවෙනි සමීකරණයේ y වල සංගුණකය 2යි. දෙවෙනි සමීකරණයේ y වල සංගුණකය 1යි. එහෙමනම් දෙවෙනි සමීකරණය දෙකෙන් ගුණ කරගත්තා නම් දෙවෙනි සමීකරණය දෙකෙන් ගුණ කරගන්නවා කියන්නේ මේ සමීකරණයේ තියෙන පද ඔක්කොම ටික දෙකෙන් ගුණ කරගන්නවා. පද සියල්ලම දෙකෙන් ගුණ කරගන්නවා. එහෙම ගුණ කරගත්තට පස්සේ y වල සංගුණකය 2 බවට පත් වෙනවා. අන්න මෙයාගේ 2යි මෙයාගේ 2යි සංගුණක සමානයි. ලකුණු සමානයි. එහෙනම් දැන් සුළු කරගන්න පුළුවන්. ඊට පස්සේ අර පෙර ක්‍රමයටම අපි සුළු කරගෙන යනවා. සංගුණක සමාන නම් ලකුණු සමානයි නම් අඩු කරනවා. ලකුණු අසමානයි නම් එකතු කරනවා. එහෙනම් මෙතෙන්දි තියෙන වෙනස තමයි සංගුණක අසමාන නම්
අපි පළවෙනියටම කරගන්න ඕනේ සමීකරණ සංඛ්‍යා වලින් ගුණ කරලා සංගුණක සමාන කර ගැනීම. බලන්න මෙතන සංගුණක සමාන කරගන්න ලේසි. දෙවෙනි සමීකරණය ගුණ කරනවා මම දෙකෙන්. දෙවෙනි සමීකරණය මම ගුණ කරනවා දෙකෙන්. ඒ y වල සංගුණක සමාන කර ගැනීම සඳහා. මේ ගුණ වෙන ප්‍රකාශනය වරහන් තුලයි ලියන්නේ අපි ඉස්සෙල්ලාම. 2x ධන y සමාන වෙනවා 11 ගුණ කිරීම 2. සමීකරණයේ දෙපැත්තම මම දෙකෙන් ගුණ කරනවා. එතකොට වෙනසක් වෙන්නේ නැහැ. දැන් එළියේ ඉන්න එක්කෙනාගෙන් ඇතුළට ගුණ කරනම 4x ධන 2y සමාන වෙනවා 22ට. මම මේ අලුතෙන් ලැබිච්ච සමීකරණය නම් කරගන්නවා අංක 3 කියලා. තුන්වෙනි සමීකරණය කියලා. දැන් ඔයාලට පේනවා ඇති පළවෙනි සමීකරණය සහ තුන්වෙනි සමීකරණයේ y වල සංගුණක සමානයි. මෙයාගේ ධන 2 මෙයාගේ ධන 2 ලකුණු සමානයි. දැන් එහෙනම් කරන්න ඕනේ අපි අඩු කරන එකනේ. අඩු කරනකොට පුතේ අඩු කරන්නේ මට පළවෙනි එක්කෙනාගෙන් තුන්වෙනි එක්කෙනා අඩු කරන්නත් පුළුවන්. තුන්වෙනි එක්කෙනාගෙන් පළවෙනි එක්කෙනා අඩු කරන්නත් පුළුවන්. මට වඩා පහසු සුළු කිරීම කරගන්න තුනෙන් එක අඩු කිරීම. දැන් තුන්වෙනි සමීකරණයෙන් මම අඩු කරනවා පළවෙනි සමීකරණය. බලන්න 4x ධන 2y අඩු කිරීම 3x ධන 2y. මෙයාගෙන් මෙයා අඩු කරන්නේ. ඒකට හේතුවක් තියෙනවා. 22 අඩු කිරීම 18. එකක් තමයි මෙයාගේ සංඛ්‍යාව ලොකුයි මෙයාගේ සංඛ්‍යාවට වඩා. අනිත් එක තමයි y කොහොමත් කැපිලා යනවනේ. අනේ එක්සර සංගුණකය වැලි තුන්වෙනි සමීකරණය 4. ඒ නිසායි අපි ප්‍රධාන වශයෙන්ම අඩු කරගන්නේ 3න් 1. 4x ධන 2y ඍණ 3x ඍණ 2y සමාන වෙනවා 4ට. දැන් ධන 2y ට ඍණ 2y කැපෙනවා. 4x වලින් 3x අඩු වුණාම x සමාන වෙනවා 4ට. දැන් x යගේ අපිට ආදේශ කරන්න පුළුවන් 1 2 3 කියන සමීකරණ තුනෙන් කැමති එකකට. මම එකට ආදේශ කරනවා. එතකොට 3x එකතු කිරීම 2y සමානයි 18ට. x කියන්නේ 4යි. 3 ගුණ කිරීම 4 එකතු කිරීම 2y සමානයි 18ට. 4 වරක් 3 12යි. 2y සමානයි 18 අඩු කිරීම 12යි. 18න් 12ක් අඩු වුණාම 6යි. y වල දෙගුණය සමාන වෙනවා 6ට. දෙපැත්තම දැන් දෙකෙන් බෙදුවහම y වල අගය සමාන වෙනවා 3ට. ඔන්න x වල අගය 4යි y වල අගය 3යි. ලියාගන්න මෙහෙම තරු ලකුණක් දාලා සංගුණක අසමාන නම් සංඛ්‍යාවකින් ගුණ කර ගැනීමෙන් සංගුණක සමාන කරගත හැක. පසුව ලකුණු සලකා පෙර ආකාරයට සුළු කිරීමෙන් සුළු කර ගැනීමෙන් පිළිතුර ලබාගත හැක. මේ ගාන හදාගන්න පුතේ. මේ ගාන හදාගන්න.
හරිද? හරි. දැන් ඔයාලා පුතේ මේ සෙනසුරාදා වෙනකොට මෙන්න මේ අභ්‍යාස ටික ලකුණු කරගන්න. පහළවයි එක අභ්‍යාස මාලාවේ ඉතිරි ගණන් ටික 15 එක අභ්‍යාස මාලාවේ අපි හදපු ටික හැර ඉතිරි ටික 15යි දෙක අභ්‍යාස මාලාවේ ලකුණු කරගන්න පළවෙනි ගානේ මෙන්න මේ කොටස් ටික පළවෙනි ගානේ මෙන්න මේ කොටස් ටික ලකුණු කරගන්න පළවෙනි කොටස දෙවෙනි කොටස තුන්වෙනි කොටස හතරවෙනි කොටස ඔය කොටස් හතර හදන්න පළවෙනි ගානේ මේ පළවෙනි ගානේ 1 2 3 4 කියන කොටස් හතර හරි අදට මම දැන් පන්තිය නවත්තනවා සෙනසුරාදා අර වෙනදා වෙලාවටම අපි පන්තිය පටන් ගන්නවා 9:00ට හරි ආයිබෝවන්